ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල ජනපති ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි. නව ජනපති තේරීම දින 7ක් තුල ඒ අනුව 2022 ජූලි මාස 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා නීත්‍යානුකූලව ඉවත් වී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති දුරෙහි දිවුරුම් දෙයි. ඩීසල් සහ පෙට්‍රල් නෞකා 4ක් ඉදිරි දින කිහිපය තුල දිවයිනට. ලබන 21 වනදා යලි පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දුරේ නිල අස්වීම දක්වමින් යොමු කළ ලිපිය අද ප්‍රකාශයට පත් කළා. කතානායක නිල නිවසේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එම නිල නිවේදනය ප්‍රකාශයට පත් කළේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා විසින්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 ආ වගන්තිය ප්‍රකාරව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මා වෙත ලැබී ඇත. ඒ අනුව 2022 ජූලි මාස 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා නීත්‍යානුකූලව ඉවත් වී ඇත. මෙතෙන් පටන් නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වනු ඇත. එම ක්‍රියාදාමයේ අවසන් වන තෙක් ජනාධිපති ධූරයේ බලතල කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත. නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පක්ෂ නායක රැසීමේදී මා විසින් සියලු පක්ෂ නායකයන් දැනුවත් කළ ආකාරයට 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ක්‍රියාදාමයේ ඉතා ඉක්මනින් සාර්ථකව අවසන් කිරීම මාගේ අරමුණයි. දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ආඩම්බර වන අප රටේ මෙම ක්‍රියාදාමයේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල හා විනිවිද භාවයකින් ක්‍රියාත්මක කිරීම අප රටේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයටද වැදගත් ඓතිහාසික සිදුවීමක් වනු ඇත. එබැවින් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් ආරක්ෂක ශාස්ත්‍ර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම අපේ රටේ ගෞරවනීය හා ආදරණීය මහජනතාවගේ ගෙන් ඉල්ලා සිටිනුයේ නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් හට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම සඳහා සහභාගී වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදා කර දෙන ලෙසයි. දින 7ක් වැනි කෙටි කාලයක් තුල සියලු වගකීම්න්ගේ සහභාගීත්වයෙන් මෙම ක්‍රියාදාමය අවසන් කිරීමට මා බලාපොරොත්තු වෙමි. ඒ අනුව මෙම 16 වන සෙනසුරාදා දින 20/22/7/16 වන දින පාර්ලිමේන්තුව රැස්වන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙසත් මෙයින් දැනුම් දෙමි. මේ සඳහා ඔබ සියලු දෙනාම දක්වන සහයෝගයට මම ස්තුතිවන්ත වෙමි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුරෙන් ඉල්ලා අස්වීමත් සමග මෙරට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දුරෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ ජනාධිපති දුරය සඳහා වැඩවලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූල අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්ත ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටවීමට කෙලින් හෝ අන්‍යාකාරකින්
ශ්‍රී ලංකාව තුලදී හෝ ඉන් පිටදී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යොදවීම, ධෛර්යය දීම, උදේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නව වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළේ නව දුරේ වැඩබාර ගැනීම සමග තමා හදිසි පියවර කිහිපයක් ගන්නා බවයි. මේ කෙටි කාල සීමාව තුළ මම හදිසි පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව දේශපාලන ක්‍රමේ වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යළිත් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා 19 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් යලි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. ඒ වගේම රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්න. සාමකාමී අරගලය කිරීමේ අයිතිය මම 100% පිළිගන්නවා. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට අප කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. නීතිය සාමය හා බිඳ වැටුණොත් එය අපේ ආර්ථිකයට බලපානවා. ඉන්ධන, විදුලිය, ජලය සැපයීම වගේම ආහාර ද්‍රව්‍ය සැපයීම බිඳ වැටෙන්න පුළුවන්. අප සියලු දෙනා මේ අනතුරුදායක තත්ත්වය තේරුම් ගත යුතුයි. මේ දේශපාලන පක්ෂ ભેද සහ මතිමතාන්තර පසකලා රට වෙනුවෙන් එකට එක්විය යුතුයි. ඒ නිසා තම තමන්ගේ පුද්ගලික අභිලාෂයන් පැත්තකට දමන්න. වැඩබලන ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දුව දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. අලුත් යුගයක්, අලුත් ක්‍රමයක් ආරම්භ කිරීමට අප හැමදෙනාම පූර්ණ ශක්තිය සහ පූර්ණ සහාය ලබා දෙමු. අවසාන වශයෙන් තව දෙයක් සිහිපත් කරන්නට කැමතියි. අදට මාස 2කට පමණ කලින් මැයි මාසයේ 13 වෙනිදා මම රට වෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා. මම මේ බරපතල තීරණ ගත්තේ මේ රටේ මිලියන 22ක ජනතාව ගැන හිතලා. පාර්ලිමේන්තුව විසින් අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන තුරු ඒ තීරණයේ වගකීම රට වෙනුවෙන් ඉෂ්ට කරනවා. ඒ තීරණයේ වගකීම ඉෂ්ට කරන්නට මම ව්‍යවස්ථානුකූලව බැඳ සිටිනවා. ජනාධිපති දුරය හිස්වීමත් සමග නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ බලය පාර්ලිමේන්තුවට හිමිව තිබෙනවා. ඒ අනුව එලෙස ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අප කළ සොයා බැලීමක් මේ. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නිල වශයෙන් ඉල්ලා අස්වීම සිදු වූ බවට කතානායකවරයා තහවුරු කළා. ජනාධිපතිවරයා දූරයෙන් ඉවත් වීම හමුවේ මේ වන විට අපට අවශ්‍ය වෙනවා නව ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් තෝරාපත් කර ගන්නට. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම මේ ක්‍රියාපටිපාටිය පිළිබඳව. ඒ අනුව 38 ව්‍යවස්ථාවේ පළවෙනි කොටසේ සඳහන් වෙනවා ජනාධිපති ධූරය හිස්වීම සම්බන්ධව අදාළ කරුණු කාරණා. 40 ව්‍යවස්ථාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ සියලු කරුණු කාරණා සිද්ධ වෙන්නේ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතට අනුකූලව. මෙම කටයුත්තේදී සුවිශේෂී කාර්යයක් සිදු කරනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම්. විශේෂයි කතානායකවරයාත් මෙහිදී ඡන්ද දායකයෙකු වශයෙන් තමයි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී කටයුතු කරන්නේ. ධූරය හිස්වීමෙන් මාසයක කාලයක් ඇතුළත අදාළ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමට තමයි ව්‍යවස්ථානුකූලව අදාළ කටයුතු සම්පාදනය වෙලා තියෙන්නේ. ඒ අනුව හෙට දිනේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මොකද ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නායින් පස්සේ දින 3ක් ඇතුළත මේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. හෙට දිනේදී පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තුවට සඳහන් කරනවා ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමට අවශ්‍ය බව. ඒ අනුව රැස් වූ දිනේ සිට පැය 48කට පෙර නොවන්නා වූ දිනයක ඒ වගේම දින 7කට පසු නොවන්නා වූ දිනයක් ඇතුළත තමයි මේ අදාළ කටයුතු සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථානුකූලව සම්පාදනය වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට නමක් යෝජනා කරනවා නම් අදාළ මන්ත්‍රීවරයා ජනාධිපති වීමට කැමැත්ත පළ කර බවට සඳහන් වන ලිපියක් අදාළ නම යෝජනා කරන පුද්ගලයා සතුව තියෙන්නට ඕනේ. එක නමක් විතරයි නම් ඉදිරිපත් උනේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට හැකියාව ලැබෙනවා සභාවට ප්‍රකාශ කරන්නට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වශයෙන් මේ පුද්ගලයා තේරී පත්වන බවට නිතරගෙන්. නමුත් වැඩි දෙනෙකුගේ නම් මේ සඳහා යෝජනා වුණොත් අපට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවේ තුලින් ඡන්දයකට යන්න ජනාධිපතිවරයාව තෝරා
පත් කර ගැනීම සඳහා. ඒ අනුව නාම යෝජනා බාර ගැනීමෙන් පැය 48ක කාලයක් තුල අදාළ ඡන්ද විමසීම සිදු කරන්නට සිද්ධ වෙනවා. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් පමණයි මෙහිදී හිමි වෙන්නේ. අදාළ පුද්ගලයාගේ නම ඉදිරියෙන් එක සලකුණු සටහන් කළ යුතුයි ඡන්දය ප්‍රකාශ කිරීමේදී. හැබැයි අපේක්ෂකයින් වැඩි පිරිසක් යෝජනා වුණොත් සිද්ධ වෙනවා 1 2 3 ආදී පිළිවෙලට තමන්ගේ කැමැත්ත පරිදි මනාප ලකුණු කිරීම මෙහිදී සිදු කළ යුතු වෙනවා. ඡන්ද ගණන් කිරීම සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමේදී ඡන්ද ගණන් කරන ස්ථානයට අදාළ අපේක්ෂකයෙකුට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපේක්ෂකයාට යෑමට අවශ්‍යතාවයක් නැතිනම් හෝ ඔහුට හැකියාවක් ලැබෙනවා වෙනත් නියෝජිතයෙකු අදාළ ස්ථානය වෙතට යොමු කරන්නට. මෙහිදී ඡන්ද වලින් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් අදාළ මන්ත්‍රීවරයාට හිමි වුණොත් තමයි ඔහුට හැකියාව ලැබෙන්නේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන්නට. නමුත් කිසිදු පුද්ගලයෙකුට 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණහොත් සිදුවනවා දෙවන මනාපය ගණනය කිරීමට. මොනම හේතුවක් නිසා හෝ එහිදී 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපේක්ෂකයෙකුට හැකියාවක් නොලැබුණහොත් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පුද්ගලයාට ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමේ හැකියාව ලැබෙනවා. කිසියම් හේතුවක් මත ඡන්ද ලැබීම සමානව පැවතුනොත් කුසපත් ඇදීමේ ක්‍රමයකින් තමයි ජනාධිපතිවරයාව තෝරාපත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඉතිහාසයේ මින් කිසිම අවස්ථාවක මේ ආකාරයේ ඡන්ද විමසීමක් සිදු වෙලා නැහැ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයේ ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා. මේට පෙර අවස්ථාවකදී ජනාධිපති ධූරය මේ ආකාරයෙන් හිස්සුනේ ආර් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයේ කටයුතු කරන විට ඔහුගේ හදිසි වියෝවෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස ඩී.බී. විජේතුංග මහතා කටයුතු කළත් ඔහුට අදාළ ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේ සිදු වුණේ නැහැ. සියලු දෙනාගේම එකඟතාවයෙන් ඔහු ජනාධිපතිවරයා වශයෙන් එහිදී තෝරාපත් වෙනවා. නමුත් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු ආරංචි මාර්ග සහ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයින් කිහිප දෙනෙක් ඉදිරිපත් වීමට තමයි නියමිතව තිබෙන්නේ. ඒ අනුව මෙම ක්‍රියාපටිපාටියට අනුකූලව පාර්ලිමේන්තුවේ අදාළ කටයුතු සිදුවීමෙන් ලබන සතිය වන විට අපිට දැනගැනීමට හැකියාව ලැබේවි කවුද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා කියන කාරණාව පිළිබඳව. ඉන්ධන රැගත් නෞකා කිහිපයක් එළඹෙන 17 වනදා මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර තිබෙනවා. ඩීසල් සහ පෙට්‍රල් තොගරගත් ඉන්ධන නෞකා 3ක් එළැබෙන 17 වනදා දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව එලෙස පැමිණෙන නෞකා අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40000 බැගින් අඩංගු නෞකා දෙකක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 41000ක් රැගත් එක් නෞකාවක් වන බවයි එම සංස්ථාව නිවේදනය කළේ. එහිදී මේ වන විට ඩීසල් නෞකා අතරින් දෙකකට සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා අවසන් කර ඇති අතර ඉතිරි නෞකාව සඳහා ගොඩබෑමට පෙර මුදල් ගෙවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබෙනවා. මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවක්ද අනිද්දා දිවයිනට ළඟාවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ. ඒ අනුව ඒ සඳහා 130ක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල ගෙවීමටද කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වනවා. මේ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවක් මේ මාස 22 වෙනිදා හෝ 23 වෙනිදා දිවයිනට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඒ සඳහා සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා අවසන් කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඊට අමතරව දැවිතෙල් මෙට්‍රික් ටොන් 31500ක් රැගත් නෞකාවක් එළැබෙන 21 වෙනිදා දිවයිනට ළඟාවන අතර ඊට අවශ්‍ය මුදල් ගෙවීමට කටයුතු සූදානම් කරමින් සිටින බවද එම සංස්ථාව සඳහන් කළා. මෙලෙස ඉදිරියේදී මෙරටට පැමිණෙන නෞකා හරහා රට තුළ ඉදිරි සතිය වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 124000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 70000ක තොග සංචිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු වනු ඇති. එමෙන්ම සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොර තෙල් මෙට්‍රික් ටොන් 90000ක් ආනයනය කිරීමටද කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. ඒ අනුව ඉදිරියේදී හිඟයකින් තොරව ඩීසල් පෙට්‍රල් සහ අනෙකුත් ඉන්ධන පාරිභෝගික ජනතාව වෙත ලබා දීමටත් මේ වන විට අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඩීසල් නිකුත් කිරීමට ගෙන ඇති තීරණය ඉදිරි සතිය තුළදී ඉවත් කිරීමටත් කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ. අපේ ඉන්ධන ලබා ගන්නා පාරිභෝගික මහත්තුරුන්ට ඉන්ධන ඉලෝරය අවසන් වෙනවා කියන එක පොඩි
පණිවිඩයක් අපිට දෙන්න පුළුවන්. මම හිතන්නේ මෙම ඉන්ධන තොගය මාසයකට විතර මාසික පරිභෝජනය සඳහා ඇති වෙන කියන එකේ අපිට ප්‍රායෝගික දැනුමක් හැටියට අපිට කියන්න පුළුවන්. මෙම ඉන්ධන නෞකා පහ සහ IOC සමාගමේ පැමිණෙන ඉන්ධනත් සමග පාරිභෝගික මහතුන්ට කිසිම හිඟයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියන අපිට විශ්වාසයක් තියෙනවා. එම නිසා මේ අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් කර ගැනීමකින් තොරව තමුන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉන්ධන ලබා ගැනීම තුළින් මම හිතනවා මේ ඉදිරියට නොකඩවාම මෙම ඉන්ධන නැවකා පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සියලුම පාරිභෝගික මහත්මීන් තමුන්ගේ අවශ්‍යතාවයට පමණක් ඉන්ධන ලබා ගන්න අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් කිරීමක් නොකර ගන්නා මෙන් අපි කාරුණිකව සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් ඉක්මනින් නැති නොවුනහොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවා තිබෙනවා. BBC නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් මහ බැංකුව අධිපතිවරයා මේ අදහස් පළ කළා. මහබැංකු අධිපතිවරයා BBC නාලිකාවේ නිවස් නයිට් වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී ඉන්ධන ආනයනය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය ශ්‍රී ලංකාවට සොයාගත හැකි වේදැයි විශාල අවිනිශ්චිතභාවයක් තිබෙන බවයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනක් ලබා ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය ස්ථාවර රජයක් පත්වීම මත රඳා පවතින බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ. පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයාගත නොහැකි වූහොත් එවිට රට වසා දැමීම හා සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ උද්ගත විය හැකි බවයි ඒ මහතා අවධාරණය කළේ. තීරණ ගත හැකි ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් හා කැබිනට්ටුවක් අවශ්‍ය වන්නේ එම නිසා බවත් එවැනි යාන්ත්‍රණයක් නොමැති වූහොත් ජනතාවට දුක් විඳීමට සිදුවනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුවත් එයද රඳා පවතින්නේ කෙතරම් ඉක්මනින් ස්ථාවර රජයක් පත්වන්නේද යන සාධකය මත බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම වැඩසටහනේදී පෙන්වා දී ඇත්තේ. දෛනිකව ජාතික ලේදන් දීමේ සේවයට ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවීමෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව ජාතික ලේදන් දීමේ සේවයේ වෛද්‍ය හංස රාමනායක මහතා පවසනවා. ඒ මහතා රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ හැකි විගස ළඟම මධ්‍යස්ථානයකට ගොස් රුධිරය පරිත්‍යාග කරන ලෙසයි. මේ දවස්වල අපේ ජාතික ලේදන් දීමේ සේවයේ රුධිර සංචිත බෙහෙවින්ම අඩුවමින් පවතිනවා. ඉතින් අපි තරුණ පරපුරගෙන් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඔබ වයස අවුරුදු 18ට වැඩි නම් බර කිලෝග්‍රෑම් 50ට වැඩි නම් ඔබ ළඟම තියෙන ජාතික ලේදන් දීමේ සේවයේ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයකට හෝ රෝහල් ආශ්‍රිත වෙන ලේ බැංකුවට ගිහිල්ලා ඔබගේ වටිනා කාර්යතාව ඉෂ්ට කරන්න. එමගින් අපිට ගොඩාක් රෝගීන් මේ අවස්ථාවේ සුවපත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම රුධිරයේ නිරතුරුවම අවශ්‍ය වෙන ප්‍රජාවක් ඉන්නවා. අපේ රෝගී ප්‍රජාවක් ඉන්නවා. තැලසීමියා ප්‍රජාව. එහෙම නැත්නම් පිළිකා රෝගීන්, ඒ වගේම අපේ වකුගඩු ප්‍රශ්න තියෙන රෝගීන්, ඒගොල්ලන්ට මේ දවස්වල රුධිර සංචිත දිවයිනේ සෑම රෝහලකම අඩුවෙන් පෙන්눔 කරන්නේ. විශේෂයෙන්ම අපේ රටේ නිරතුරුවම සෑම මාසයකට වරක්ම තමන්ගේ ඇඟේ ලේ හැදෙන්නේ නැති රෝගී කොටසක් ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියන තැලසීමියා. තැලසීමියා රෝගියෙකුට සාමාන්‍යයෙන් මාසයකට ලේ පයින් 2ක 3ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ දවස්වල සාමාන්‍ය තැලසීමියා රෝගියෙකුට අවශ්‍ය වෙන රුධිර පයින් 3 නෝට අපිට බොහෝ වෙලාවට එකක් පමණයි ලබා දෙන්න සිද්ධ වෙන්නේ. මොකද අපි සියලුම රෝගීන්ට ප්‍රතිකාර කරන්න අවශ්‍ය නිසා ඒ ගොඩක් වෙලාවට අපි ඒ රෝගියාට අනිත් පැත්තෙන් කරන ලොකු අසාධාරණයක් වෙන්න පුළුවන්. මොකද එයා නැවත වතාවක් මේ මාසය ඇතුළත මේ පැකට් එක ගැනීමට තමන්ගේ අතේ වියදම් කරගෙන දැඩි දුෂ්කරතා මැද්දේ රෝහලට ළඟා වෙනවා. ලේ දන් දීමට බය වෙන්න එපා. ඔබ අවුරුදු 18ට වඩා වයසින් වැඩි නම්, කිලෝග්‍රෑම් 50ට වඩා බරින් වැඩි නම් ඔබ තවත් යාළුවෙක් සමග ළඟම තියෙන ලේ බැංකුවට එන්න. ලේ දන් දීමේදී කිසිම අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒකට අපේ කාර්ය මණ්ඩලයේ සැදී පැහැදී බලා සිටින ඔබගේ සංකූලතාවයක් යම් විදිහකින් හෝ අතු වුණොත් ඒවා සමතයකටපත් කරන්න. ඔබට මාස 4කට සැරයක් නිරතුරුවම ලේ දීමේ අයිතියක් තියෙනවා. සමහර අයගේ විශ්වාසයක් තියෙනවා ලේ දන් දුන්නාම මහත් වෙනවා කියලා, සමහර අය කිට්ටු වෙනවා කියනවා. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව කිසිදු සංකූලතාවයක් මේකෙන් ඇති වෙන්නේ නැහැ. මහත් වීමක්වත් කිට්ටු වීමක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බිය නොවන්න හැමතිස්සෙම ඇවිදilla ලේ පයින්ට් එකක් මාස 4කට සැරයක් දෙන්න උත්සාහ කරන්න. තව ජීවිත ගාණක් සුරක්ෂිත කරන්න, සම්පත්දායකත්වයක් ලබා දෙන්න කියලා විශේෂයෙන්ම අද දින මම අපේ තරුණ පරපුර සියලුම ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටිනවා. ගත දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,364ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,526ක් ලෙසයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 374ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,47,448ක් ලෙසයි. දිවයින පුරා සියලු පාසල් එළඹෙන 21 වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම පුවතත් සමගින් දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එළැඹෙන 18 වනදා සඳුදා සිට 20 වනදා දක්වා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ එළැඹෙන 21 වනදා බ්‍රහස්පතින්දා පාසල් නැවත ආරම්භ කරන බවයි. අධ්‍යාපන ලේකම් අතිරේක ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී Zoom තාක්ෂණය ඔස්සේ අද පැවති සාකච්ඡාවේදී එම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා පදනම් කර ගනිමින් එම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් සහාය ලබා දෙමින් නැවත රට ස්ථාවරත්වයකට පත්කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රකාශක ජෙරි රයිස් මහතා නිවේදනය කර ඇත්තේ එකී ආර්ථික සහාය ලබා දීම සඳහා සැකසුණු සංවාදාත්මක වැඩසටහනක් හැකි ඉක්මනින් ඇරඹිය යුතු බවයි. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි දේශපාලනික ආර්ථික මෙන්ම සමාජීය ව්‍යවුල්කාරී තත්ත්වය යම් තාක් දුරකට සමනය වන තෙක් ශ්‍රී ලංකාව දෙස අවධානයෙන් පසුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් සුරැකීමට කටයුතු කරන ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂා ස්කොට්ලන්ඩ් මහත්මිය ඉල්ලා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහත්මිය සඳහන් කළේ මෙරට දේශපාලන නායකයන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රඥප්තියේ සඳහන් ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කළ යුතු බවයි. එක්ව වවමු රටක් දිනවමු ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී එළවලු පැලතමාන් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් BHN ජයවික්‍රම මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ M කුහදාසන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම පැලතවාන් පවත්වාගෙන යනු ලබනවා. එහිදී වගා කටයුතු සඳහා 100% කාබනික පොහොර යොදා ගනු ලබන අතර අවශ්‍ය කාබනික පොහොරද කාර්ය මණ්ඩලය විසින්ම නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්. මේ අතර නිෂ්පාදනය කරනු ලබන එළවලු පැල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය මෙන්ම කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත බෙදා හැරීමට සූදානම් කර තිබෙනවා. ඒ හරහා කාර්ය මණ්ඩල තමන්ගේ ගෙවත්තේ මෙම එළවලු පැල වගා කිරීම මගින් ස්වයං නිෂ්පාදනය සඳහා යොමු කිරීම එහි අරමුණ වනවා. හෙට ජුලි මාස 16 වනදා මෙරට විහාර බිතුසිතුවම් කලාව රැක ගැනීම වෙනුවෙන් මහඟු මෙහෙයක් ඉටු කළ ජාත්‍යන්තර කීර්තියට පත් චිත්‍ර ශිල්පියෙකු පුවත්පත් කලාවේදියෙකු මෙන්ම ලේඛකයෙකු වූ LTP මංජුශ්‍රී මහතා භව ප්‍රාප්ත වී ඇත්තේ 1982 ජුලි මාස 16 වන දිනයි. ලොව ප්‍රථම වරට මිනිසුන් පිරිසක් රැගෙන සඳ මතට ගිය ප්‍රථම අභ්‍යවකාශ යානය වන ඇපලෝ 11 යානය ෆ්ලොරිඩාවේ මෙරිට් දූපතේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අභ්‍යවකාශගත කර ඇත්තේ 1969 ජුලි මාස 16 වන දිනයි. ස්වීඩන් බැංකුවක් වන ස්ටොක්හෝම්ස් බැංකුව විසින් යුරෝපයේ පළමු මුදල් නෝට්ටු නිකුත් කර ඇත්තේ 1661 ජුලි මාස 16 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.